ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි 13 වෙනි ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණයේ විෂය පිළිබඳව සාකච්ඡා කරමු. මීට පෙර අපි විෂයක ගැන නිපුණතා කීපයක්ම අපි සාකච්ඡා කරා. අද අපි නිපුණතාවය 11 වෙනි නිපුණතාවය ගැන සාකච්ඡා කරමු. එහිදී සාර්වද්‍රව්‍ය අන්තර්ජාල සම්බන්ධී අන්තර්ජාල ඒ කියන්නේ Internet of Things IoT යන ගවේෂණයකට අදාළ සරල යෙදුම් සංවර්ධනය කිරීමට නිහිත පද්ධතිවල ඒ කියන්නේ embedded system තැනුම් ඒකක හඳුනා ගනී. මෙම නිපුණතාවය යටතේ මුලින්ම නිපුණතා මට්ටම 11.1 නිහිත පද්ධතිවල embedded system ඒ කියන්නේ embedded system වල මූලික තැනුම් ඒකක පිළිබඳව දැනුම ලබා ගනී යන නිපුණතා මට්ටම අද අපි සාකච්ඡා කරමු. මෙහිදී අපි ඉගෙනුම් පළ ලෙස අපේක්ෂා කරන්නේ මේ විෂය ඒකක එහෙම නැත්නම් මෙම නිපුණතා මට්ටම ඉගෙනුම් අවසානයේදී අපි අපේක්ෂා කරනවා ළමයෙකුට මෙන්න මේ දේවල් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ සුද්ධ පාලක මයික්‍රෝ කන්ට්‍රෝලර් පදනම් වූ සංවර්ධන පද්ධති හඳුනාගෙන ලයිස්තුගත කරයි. සුද්ධ පාලක පදනම් වූ සංවර්ධන පද්ධතියක ඇති ලක්ෂණ විස්තර කරයි. අන්තර්ජාලය භාවිත කරමින් සුද්ධ පාලක පදනම් වූ පද්ධතියක් වැඩි දියුණු කිරීමට අවශ්‍ය වන මුදුකාංග හඳුනාගෙන භාගත කරයි. මේ මූලික දැනීම් ඉන්න ඒ වගේම සුද්ධ පාලක පදනම් වූ සංවර්ධන පද්ධති යොදා ගනිමින් සරල යෙදුම් සංවර්ධනය කරයි. අනතුරුව ස්ථානීය ආලෝක ත්‍රිවතාවය අපි මේ ඊළඟට අපි අපේක්ෂා කරනවා මෙන්න මේ කාර්යයන් ඔබට කර හැකි වෙනවා කියලා. ස්ථානීය ආලෝක ත්‍රිවතාව අනුව ආලෝක විමෝචන ඩයෝඩයක් දැල්වීම සහ නිවා දැමීම. ඒ කියන්නේ අපේ තියෙන ආලෝක ප්‍රමාණය අනුව බල්බ් එකක් දැල්වීමට සහ නිවා දැමීමට ඉබේ ක්‍රියාත්මක වන පද්ධතියක් සකස් කිරීම. ඒ වගේම කාමර උෂ්ණත්වයේදී විදුලි පංකාවක් ක්‍රියාත්මක වී කිරීමට සැලැස්වීම. අපි එක අවස්ථාවක මෙය ක්‍රියාත්මක වෙන්න සකස් කරන්න පුළුවන් උෂ්ණත්වය වැඩි වෙන අවස්ථාවකදී අපිට කාමරේ ඉන්න අපහසු අවස්ථාවකදී විදුලි පංකාව ක්‍රියාත්මක වෙනවා. නමුත් උෂ්ණත්වය අඩු වුණු අවස්ථාවක ඉබේටම විදුලි පංකාව නිවා දැමීමට ක්‍රියාත්මක වීම නැවැත්වීමට හැකියාව ලැබෙනවා මේ පද්ධතියක් අපි සකස් කළහොත්. ඒ වගේම චුම්බික යතුරක් භාවිතයෙන් දොරක් විවෘත හෝ වැසී ඇද්දැයි අනාවරණය කර ගැනීම. අපේ තියෙන දොරක් දැන් ඇරිලද වහලද තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා නම් ඒ වැදගත් වෙනවා. සමහරවිට අපිට මතක නැහැ මොන තත්ත්වයේද දොර තියෙන්නේ. නමුත් මේ පද්ධතියෙන් අපිට හඳුනා ගන්න පුළුවන් නම් වැහිලද ඇරිලද තියෙන්නේ කියලා. ඒ වගේ මේක අපිට දුර සිට හඳුනා ගන්න පුළුවන් නම් වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. මෙවැනි දේවල් කරන්න හැකියාව ලැබෙනවා ඇතයි අපි අපේක්ෂා කරනවා මෙම නිපුණතා සාක්ෂාත් කරගත් පසු. නිහිත පද්ධති එහෙම නැත්නම් embedded system මොනවද බලමු. අපි ඉස්සෙල්ලා මේ embedded system කියන්නේ මොනවද කියලා බලමු. වෙනත් පද්ධතියකට නිහිත කර ඇති පරිගණක පද්ධතියකි. අපි බලමු මොකද්ද මේ වෙනත් පද්ධතියකට නිහිත කරලා තියෙනවා එහෙම නැත්නම් embedded කරලා තියෙනවා කියන එක මොකද්ද කියලා බලමු. ඔබේ ගෙදර පරිහරණය වන සීතකරණයක රෙදි සෝදන යන්ත්‍රයක එහෙම නැත්නම් මෝටර රථයක මෙම embedded system දැන් අනිවාර්යයෙන්ම අලුත් යන්ත්‍රවල අඩංගු වෙලා තියෙනවා. අපි උදාහරණයකට අපි ගත්තොත් රෙදි සෝදන යන්ත්‍රයක්. රෙදි සෝදන යන්ත්‍රයක අපි ගත්තොත් ෆුල් ඔටෝමැටික් කියන තත්ත්වයේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන යන්ත්‍රයක සිදෙන ක්‍රියාවලිය අපි පොඩ්ඩක් මතක් කරගමු. මොකද්ද සිදුවෙන්නේ? ඉස්සෙල්ලාම අපි රෙදි සෝදන්න ගෙනිහිල්ලා රෙදි ඇතුල් කළා. අපි කියන්න ඕන ඒ මොන වගේ මට්ටමකට වතුර ඇතුළත් කළ යුතුද?
සමහරට ඒ මට්ටම් දෙක තුනක් තියෙන්න පුළුවන්. ඒකත් තෝරලා අපි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන බොත්තම තද කරනවා. එවිට මොකද සිදු වෙන්නේ? ඉස්සෙල්ලම යා මේ යන්ත්‍රය රෙදි අඩංගු වෙන කොටස කරකවනවා. කරකවලා බලනවා මේකේ බර කොච්චරද කියලා. ඒ කොච්චර අමාරුයින්ද කරකවන්නේ. ඒ දේ සොයාගෙන යා බලනවා මේක අපි යොදපු බර යාට කර හැකි වෙනවද? ওই යොදපු වතුර මට්ටම ඇද්ද? ඒ අනුව එයා වතුර පෙරවීම ඊට පස්සේ ආරම්භ කරනවා. වතුර පෙරවන විට යම්කිසි අපි පිරියුතු ලෙවල් එකකට ආවට පස්සේ එක මට්ටමකට ආවට පස්සේ එයා ඒ වතුර පිරීම නවත්තනවා. ඉන්න අනතුරුව වතුර පිරුණාට පස්සේ ඒ සමගම අපි සබන් අපි මොනවා හරි සෝදන කුඩු වර්ගයක් ඔකට ඇතුළත් කරන එයත් මිශ්‍ර වීම ඒ වෙලාවේදී සිදු කර ගන්නවා. ඉන්න අනතුරුව යම්කිසි කාල වේලාවක් ඒ යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. එසේ ක්‍රියාත්මක කරන විට යන්ත්‍රය දිගටම යම්කිසි කාලයක් එක දිගටම කරකවමින් මේ ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරද්දී සමාහයට දෙපසට කරකවනවා. ඉන් අනතුරුව නැවතත් ඒ සබන් සහිත වතුර ඉවත් කරනවා. සම්පූර්ණ ඉවත් වුණාද කියලා සොයලා බලලා නැවතත් වතුර පුරවනවා. ඒ වතුර ආයිසරයක් සෝදීමට සලස්සලා සෝදලා ඒ සබන් සහිත වතුර ඉවත් කරනවා. මේ කාර්යය සමාහයට කීපවරක් කරනවා. ඉන් අනතුරුව ওই වතුර සම්පූර්ණ ඉවත් වුණාට පස්සේ එහි ඇති ජලය ඉවත් වීමට ස්ප්‍රින්ග් අර වේගෙන් කරකවලා ජලය ඉවත් කරනවා. ඉතින් මෙහෙම ක්‍රියාවලියක් මේ ඔටෝමැටික් මේ ස්වයංක්‍රීය යන්ත්‍රයක මේ සෝදන යන්ත්‍රයක ස්වයංක්‍රීයව සිදුවන යන්ත්‍රයක මේ කාර්යයන් ටික සියල්ල සිදු වෙනවා. ඒ සිදු වෙන්නේ කොහොමද? එහි ඇතුළේ තියෙන මේ පරිගණක පද්ධතියක්. අපි කියනවා පොඩි පරිගණක පද්ධතියක් එම්බෙඩ් වෙලා තියෙනවා මේ නිහිත කර තියෙනවා මේ ප්‍රතිශෝධන යන්ත්‍රයට. ඔබ ඇතුළේ බැලුවොත් එහෙම පොඩි සර්කිට් එකක් අඩංගු වෙනවා. ඒ සර්කිට් එකේ ඒ පද්ධතියේ මේ කාර්ය කිරීම සඳහා ප්‍රෝග්‍රෑම් එකක් සකස් කරලා තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම මුලින් සකස් කරලා මේ යන්ත්‍රයට ඇතුළත් කරලා තියෙනවා. මේ වගේම තව උදාහරණ ගන්න පුළුවන් සීතකරණයත් මෝටර රථයක අලුත් මෝටර රථයක දොරවල් වැහිලාද සීට් බෙල්ට් දාලාද එහෙම නැත්නම් අපි සමහර වාහනවල ඉදිරියෙන් කවුරුත් හරහට පයින්නවද? එහෙම පයින්නව නම් ඔටෝමැටිකලි බ්‍රේක් ස්වයංක්‍රීයව බ්‍රේක් ක්‍රියාත්මක කර වාහනය නවත්වීම. තවත් වෙලාවක ලිස්සල යනවා නම් ඒ ලිස්සා යාම නවත්තන ක්‍රමයෙන් බ්‍රේක් සකස් කිරීම, ඒ බ්‍රේක් යෙදීම මේ වගේ කාර්යයන් මේ මොටර රථයක නවීන මොටර රථයක ක්‍රියාත්මක වෙනවා. ඒ අපි ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලා වේගවත්ව සිදු වෙනවා. දැන් විශේෂයෙන්ම ඉදිරියෙන් කෙනෙක් පයින් විට වාහනේ නවත්වන්න අපිට කකුල බ්‍රේක් එක සඳහා යෙදවීමට යම්කිසි කාලයක් ගත වෙනවා. ඊට පෙර මෙම යන්ත්‍රයේ ඇති මේ මොටර රථයේ තියෙන මේ එම්බෙඩඩ් සර්කිට් එක නිසා ඉක්මනින් ක්‍රියාත්මක වෙලා මොටර රථය අපිට නවත්තා දෙනවා. ඉතින් ඒ අපිට වඩා වේගවත් ක්‍රියාත්මක නිසා මේ ඊටාම කාර්යක්ෂම අපි බොහෝ අවස්ථාවලදී අනතුරකට භාජනය නොවෙන්න සලස්වනවා. ඒ වගේම මේ අපි දැන් මේ සාකච්ඡා කරපු විදිහ අනුව යම්කිසි විශේෂ වූ කාර්යයක් සඳහා තමයි මේ එම්බෙඩඩ් සර්කිට් එකක් සකස් කරලා සවි කරලා තියෙන්නේ. අපි බලමු මේ එම්බෙඩඩ් සිස්ටම් මගින් මොනවද සිදු වෙන්නේ? දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු වගේම ෆිසිකල් කම්පියුටිං භෞතික පරිගණනය. ඒ කියන්නේ කම්පියුටරයිස් මෙතඩ් එකක්. අපි මේකට කියනවා ෆිසිකල් කම්පියුටිං කියලා. මේ විෂය එකකය විශේෂයෙන්ම අපි මේ නමින් හඳුන්වනවා. මෙහිදී අපි සංවේදක තියෙනවා. භෞතික ලෝකයේ වෙන තත්ත්වයන් හඳුනාගෙන මේ ඒ තත්ත්වයන් ආදානයේ ලෙස ග්‍රහණය කරගන්න සංවේදක තියෙනවා. සංවේදක කියන්නේ අපි ගත්තොත් රෙදි සෝදන යන්ත්‍රයේදී තිබුණු තත්ත්වයක් බැලුවොත්
අර මුලින්ම කරකවලා බර බැලීම කොච්චර අමාරුද මේ කරකවන්නේ කියන එක. ඒ මෝටරේට කොච්චර අපහසුද යන්න ගන්න විදුලි ප්‍රමාණය යටතේ එයා සොයා ගන්නවා. ඒක එක සංවේදකයක්. ඒක වතුර මට්ටම සොයා ගන්න එයා සංවේදකයක් තියා ගන්නවා. මේ වගේ සංවේදක මගින් මේවා මුලින්ම පද්ධතියට ආදානය කරනවා. ඒ වගේම ප්‍රතිදානයක් කිරීමක් සිදු වෙනවා. මේ ප්‍රතිදානය කරන්නේ යෝජක එහෙම නැත්නම් ඇක්චුවේටර්ස් මගින් තමයි ප්‍රතිදානය සිදු වෙන්නේ. මේ ඇක්චුවේටර්ස් කියන්නේ මොනවද? අපි ගත්තොත් දැන් අර කාර් එකේ වේගය අඩු කරන බ්‍රේක් තද කරනවා, බ්‍රේක් අපි පාගනවා වගේම යම්කිසි ක්‍රියාවලියක් මෝටරයක් කරකවලා බ්‍රේක් එක ඉබේ තද කිරීම, මේ මෝටරේ කැරකෙවීම, මේ මෝටරේ තමයි අපි මේ ඇක්චුවේටර් එකක් කියලා සලකන්නේ. එතකොට මේ සිස්ටම් එකෙන් සොයාගත්ත තොරතුරු අනුව ඒ ඇතුළේ ක්‍රියාත්මක වෙලා යම්කිසි තීරණයක් ගත්තොත් ඒ තීරණය ක්‍රියාත්මක කරන්න අපිට ප්‍රායෝගිකව ඒ ප්‍රතිඵල ලබා දෙන්නේ මේ ඇක්චුවේටර්ස් මගින්. එතකොට ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් අපි ඉස්සෙල්ලම ලබා ගන්නවා මොකින්ද? සංවේදක මගින්. සෙන්සර්ස්. ඒ කියන්නේ සෙන්සර්ස් වලින් එය හඳුනා ගන්නවා. ඇක්චුවේටර්ස් මගින් එය භෞතික ලෝකයට ආයි අපිට ලබා දෙනවා ක්‍රියාත්මක කරලා. මේ තියෙන්නේ එවැනි උදාහරණයක්. අපි පරිසරයේ තියෙන උෂ්ණත්වය දිහා බලලා එය මේ එම්බෙඩඩ් සිස්ටම් එකට ලබාගෙන ඒ උෂ්ණත්වය අපි හිතමු අංශක සෙන්ටිග්‍රේඩ් අංශක යම්කිසි කාමර උෂ්ණත්වයට වඩා වැඩි නම් අපි හිතමු 23 හෝ ඊට වඩා වැඩි උෂ්ණත්වයකදී මේ ෆෑන් එක ක්‍රියාත්මක වෙන්න විදිහට අපිට මේක සකස් කරන්න පුළුවන්. ඒක කරන්නේ ප්‍රොසෙස් එකකින්. ප්‍රොසෙස් එකේදී අපි යම්කිසි කේතයක් ලියන්න ඕන. ඒ කේතේ ක්‍රියාත්මක කරන විට මොකද්ද වෙන්නේ? අර උෂ්ණත්වය වැඩි වෙනවද කියලා අපි සොයා බලලා ඒ උෂ්ණත්වය වැඩිවීම අවස්ථාවේදී මේ අපේ තියෙන ප්‍රතිදානය මේක ඇවිල්ලා ඇක්චුවේටර් එකක් අරක අපේ සෙන්සර් එක. ඒ සෙන්සර් එක උෂ්ණත්වය මයින සෙන්සර් එකක් අපිට අවශ්‍ය වෙනවා. උෂ්ණත්වය මයින සෙන්සර් එකකින් උෂ්ණත්වය මනලලා මේකෙදි ක්‍රියාත්මක කරලා මේ ඇක්චුවේටර් එකට එනවා ඒ ප්‍රතිඵලය අපිට ලබා දෙන්න. එතකොට ඒක තමයි මේ තියෙන්නේ සංවේදක sensors මගින් මේ process එකට එනවා. ඉන් අනතුරුව යෝජක එහෙම නැත්නම් actuators වලට මෙම ප්‍රතිඵලය ලබා දෙනවා. අර ආදානයක් මේක ප්‍රතිදානයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් මේ embedded system එක බොහෝ විට object oriented එහෙම නැත්නම් නැඹුරු පාදක කියලා කියනවා. වස්තු නැඹුරු පාදක object oriented වෙනවා. මේවා ක්‍රියාත්මක කරන්නේ විශේෂ තත්ත්වයන් යට සීමා සහිත තත්ත්වයන් යටතේ තමයි මේ බොහෝ විට ක්‍රියාත්මක කරන්නේ. මොනවද මෙහි තියෙනවා ඊටාම අඩු පිරිවැයකින් මේ කාර්ය කරන්න පුළුවන්. මේ පරිගණකයක් මේකට යොදලා ලොකු සිස්ටම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කුඩා සර්කිට් එකක් අපි ඉදිරියේදී මේක අපිට පෙන්වන්න පුළුවන්. ඒ කුඩා සර්කිට් එකක් යොදාගෙන මේ කාර්ය කරන්න පුළුවන්. මේ අපිට යන processing power එක ඒකම විදුලිය වැයවීම ඒ වගේ සියලුම දේවල් ඒක ප්‍රමාණය අඩුයි. ඒ වගේම memory මේ කාර්ය කරන්න අවශ්‍ය වෙන memory එක ලොකු පරිගණකයක වගේ විශාල memory එකක් අවශ්‍ය නැහැ. ඉතා කුඩා memory එක මේ කාර්ය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම අඩු වියදම් පද්ධති සැලසුම් කිරීමේ හැකියාව තියෙනවා. මේකෙන් ලැබෙන මේ sensors මේ circuit එක ඒකම embedded circuit එක ඒ වගේම අනිත් පැත්තට තියෙන actuators මේ සියල්ලම එකතු වෙලා විශාල වියදමක් යන්නේ නැතුව මේ පද්ධතියක් අපිට සකස් කරගන්න පුළුවන්. ඒ වගේම මේ අපිටම washing machine එක එහෙම නැත්නම් කාර් එකක තියෙන මේ circuit එක ඉතා කුඩා ප්‍රදේශයක අපිට ස්ථානගත කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම ස්ථානවල තබන්න පුළුවන් විදිහේ කුඩා එකක් වෙන්න ඕන. ඉතින් මේ වගේ අවස්ථාවන් ටිකක් තියෙනවා මේ
embedded system එකක් ගත්තම. දැන් අපි බැලුවොත් මෙවැනි පද්ධතියක් මෙහි තියෙන CPU එක CPU එක memory එක තියෙනවා මේ component ගත්තොත් RAM එක ඒ වගේම ROM එකක් ඒ වගේම clock ඒ වගේම timer counters මේ වගේ දේවල් එක මේ input output ports සමග මේ තියෙන යම්කිසි sensors සහ actuators අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ පද්ධති ගත්තම නීත පද්ධති ගොඩනගන විට අපිට ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. සුද්‍ර සකසන ඒ කියන්නේ මයික්‍රෝප්‍රොසෙසර් ටයිප් එකේ embedded system තියෙනවා. ඒ වගේම සුද්‍ර පාලක මයික්‍රෝ කන්ට්‍රෝලර් කියන වර්ගයේ මෙම සිස්ටම් තියෙනවා. අපි බලමු මේ වර්ග දෙකේ වෙනස මොකක්ද කියලා. අපි පළමුවෙන්ම අපිට වැඩියෙන්ම දකින්නේ මොනවද? මේ විනිහිත පද්ධති ගොඩනැගීමේදී මේ වර්ග දෙක මොකද්ද? මයික්‍රෝ ප්‍රොසෙසර් based ඒකම මයික්‍රෝ කන්ට්‍රෝලර් based. ඉස්සෙල්ලා මේ දෙකේ වෙනස අපි හඳුනා ගනිමු. වෙනස වෙන්නේ මේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක තියෙන දේවල් මේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් බේස් සිස්ටම් එකක තියෙන දේවල්. දැන් මෙතන තියෙන මේ අඩංගු වෙන ආකාරයයි තියෙන වෙනස. දැන් මයික්‍රෝ කන්ට්‍රෝලර් සිස්ටම් එකක මේ දේවල් අඩංගු වෙන්නේ ඒ චිප් එක ඇතුළෙමයි. මේ තියෙන ප්‍රධාන චිප් එක ඇතුලේ මේ සියලුම දේවල් CPU, ROM, clock, IO interface, input output interface, RAM, serial ports, other peripherals මේ සියල්ලම මේ තියෙන්නේ මේ chip එක ඇතුලේ. chip එකකින් තමයි එළියට ලබා දෙන්නේ. තව circuit මේකට යම්කිසි උපකරණ ටිකක් තව සම්බන්ධ වෙනවා. නමුත් ප්‍රධාන ක්‍රියාත්මක වන පද්ධතිය තියෙන්නේ එක chip එකක. නමුත් microprocessor type එකේදී microprocessor තනියම වෙන් වෙලා පවතිනවා. ඒකට අපිට මේ ROM එක අඩු වැඩි කරන්න පුළුවන්. වැඩි ROM එකක් යොදන්න පුළුවන්. ඒ වගේම serial ports, clock ඒවා වෙනම chips වල RAM එක විශේෂයෙන් අපිට වැඩි කරන්න පුළුවන්. RAM එක වැඩි කළා මේ පද්ධතිය අපිට ප්‍රමාණවත් නොවන නම් microprocessor සහිත පද්ධතියක වැඩි RAM එකක් එක්ක අපිට සවි කරන්න පුළුවන්. මේ පද්ධතිය එහෙම බෑ. මේකෙදී පුළුවන් වෙන්නේ මේකේ ස්ථිරවම තියෙන මෙමරි එකක් තියෙනවා. මේ මෙමරි එක ඒ ස්ථිරවම අපි මේ මෙමරි සහිත පද්ධතියක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. එහෙම නැත්නම් මේ embedded system වෙනුවට මීට වඩා තව තත්ත්වයෙන් වැඩි අපි භාවිත කරන ගත පද්ධතියේ මෙමරි මදි නම් ඊට වඩා වෙනින් පද්ධතියක් අපි ගන්න ඕනේ. ඒකෙත් මේ සියල්ලම එකටම පවතිනවා. ඒක තමයි මේ වර්ග දෙක මයික්‍රෝ ප්‍රොසෙසර් සහ මයික්‍රෝ කන්ට්‍රෝලර් යන දෙකේ වෙනස. ඒකම මේ පහසුවක් තියෙනවා. දැන් මේ වගේ පද්ධතියක මේ සාමාන්‍යයෙන් RAM එකක් සමහරට බුරුල් වුණොත් එහෙම නැත්නම් ඒ පෝට් එකේ යම්කිසි ඔක්සයිඩ් හැදිලා හරි මොකක් හරි හේතුවෙන් මේ සුද්ධ කරොත් තමයි ඊට පස්සේ ආයෙත් වැඩ කරන්නේ. මේ වගේ ගැටලු එනවා සාමාන්‍යයෙන් මේ RAM එකක් භාවිත කිරීමේදී. තවත් ඒ වගේ අනිත් අවස්ථාවලත් ඒ වගේ ගැටලු මතුවෙනවා. මේ තියෙන ස්ථානය අනුව සමහරට ඒ වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. නමුත් මේ පද්ධතියක මේ chip එක ඇතුළේ මේ සියල්ලම අන්තර්ගතයි. එවිට අපිට ආයි මේ RAM එක බුරුල් වෙන්න එහෙම නැත්නම් ඒ ක්‍රියාත්මක නොවෙන්න හේතුවක් නැහැ. ඒ processor ක්‍රියාත්මක මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ක්‍රියාත්මක වෙනවා නම් හරියට මේ පද්ධතිය දිගටම ඒ විදිහටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේ වාසියක් තියෙනවා මයික්‍රෝ කන්ට්‍රෝලර් සිස්ටම් එකක. ඒක අපිට අවශ්‍ය ප්‍රමාණයේ පද්ධතියක් අපි සොයාගත්තොත් අපේ කාර්ය සාර්ථකව බොහෝ කාලයක් නොකඩවා ක්‍රියාත්මක කිරීම හැකියාවක් තියෙනවා මයික්‍රෝ කන්ට්‍රෝලර් සිස්ටම් එකක. අපි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය බැලුවොත් අපිට මේ වගේ සූඩෝ කෝඩ් එකක් මගින් මේ කාර්ය සැලසුම් කරන්න පුළුවන්. ඉන්න අනතුරුව එය පරිගණකයට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන්. ඒ ලියලා
අවසානයේදී මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ඇතුලේ මේ කේතය ක්‍රියාත්මක වෙනවා. ඒ බයිනරි කෝඩ් එකකින් ක්‍රියාත්මක වෙනවා. කම්පියුටර් එකක් වගේම තමයි ක්‍රියාත්මක වෙන්නේ. කම්පියුටර් එක ක්‍රියාත්මක කරන වගේම මේ බයිනරි කෝඩ් එකක් ක්‍රියාත්මක වෙනවා. අපි මේ අවස්ථාවන් බැලුවොත් අපි ඉස්සෙල්ලම පරිගණකයෙන් මේ කේතය ලියන්න ඕන. මේ ලියන කේතය ඉස්සෙල්ලම අපි ලියන්නේ අපිට ඉංග්‍රීසි වගේ භාෂාවකින් ඔබ දන්නවා අපි ඉස්සෙල්ලා PHP ඉගෙන ගත්තා. ඒකම ඔබ දන්නවා Python. ඒ වගේ තව වෙනත් භාෂාවක් මෙතන තියෙනවා. ඒ භාෂාවෙන් අපිට මේක කෝඩ් එක ලියන්න පුළුවන්. සමහරට Python යොදා ගන්න පුළුවන් බෝඩ්ස් තියෙනවා embedded system. කොහොම හරි මේ කේතේ අපි ලිව්වට පස්සේ මොකද්ද කරන්නේ? සාමාන්‍ය අනිත් ලැන්ග්වේජ් එක වගේම මෙය කම්පයිලර් එහෙම නැත්නම් ඇසෙම්බලර් යම්සි ක්‍රියාවලියකට ලක් කරලා අපි මොකද්ද සාදා ගන්න ඕනේ? මේක මේ embedded system එකේ ක්‍රියාත්මක වෙන මට්ටමේ කෝඩ් එකක් හදන්න ඕන. ඒ කෝඩ් එක එක්ස්ටෙන්ෂන් එක හදන්නේ මුලින්ම .hex. අපි ඒකින්ද මේකට කියනවා hexa code file එකක් කියලා. මේ hexa code file එකක් අපි මුලින්ම මේ අපි හදපු මූලික කේතයට කම්පයිල් එක මගින් මේ hexa code file එකක් හදනවා. මේ hexa code file එක අපිට පුළුවන් අපේ මේ embedded system එකට යොමු කරන්න. embedded system එකේ මේකට ලබා දුන්නට පස්සේ අපි මොකද්ද කරන්නේ? මේ ප්‍රෝග්‍රෑම් එක මේ බෝඩ් එකට ලබා දුන්නට පස්සේ ඒක ඇතුලේ තියෙන CPU එකේ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒ අනුව මොකද වෙන්නේ? අපේ මේ actuators එහෙම නැත්නම් sensors වලින් යම්කිසි දෙයක් හඳුනාගෙන ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අනුව ආදානය අනුව අපි ප්‍රතිදානය actuators වලට යොමු කරලා මේ යන්ත්‍ර ක්‍රියාත්මක වීම මෝටර් එහෙම නැත්නම් වෙනත් උපකරණ ක්‍රියාත්මක කිරීම සිදු වෙනවා. මේ embedded board එක මගින් embedded මේ අපේ සිස්ටම් එක මගින් මේ කාර්යය සිදු කරනවා. මේනි ක්‍රියාවලියක් තමයි අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. මේ නිහිත පද්ධති සඳහා දෘඩාංග සහ මෘදුකාංග මොනවද කියලා අපි බලමු. සුද්‍ර පාලක පදනම් වූ ඒ කියන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් සහිත පද්ධතියක ඩෙවලොප්මන්ට් බෝඩ් එකක් තියෙනවා. මේ ඩෙවලොප්මන්ට් බෝඩ් එක අපි ඉස්සෙල්ලා කතා කරා වගේම මේ ඩෙවලොප්මන්ට් බෝඩ් එකට අපි සම්බන්ධ කරනවා සංවේදක. ඒ වගේම ඇක්චුවේටර්ස් සම්බන්ධ කරනවා. ඒ වගේම මේ ටික එකට එකතු වෙච්ච ඩෙවලොප්මන්ට් ඒ කියන්නේ අපි මේ කාර්ය ඉන්ටර්ෆේස් එක අපි ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕන. ඒ කියන්නේ මොකක්ද අපි කියන්නේ සමෝදානික සංවර්ධන පරිසරයක් කියන්නේ integrated development environment. මේ IDE එක මේ කෝඩ් එක අපි ලියන්න ඕන මුලින්ම. ඉන් අනතුරුව ඒ IDE එකෙන් වගේම අපිට පුළුවන් වෙනවා අර hexa code එක ලබා ගන්න. ඒ බොහෝ විට ඒ IDE එක මගින්ම ඒ hexa code එක නිර්මාණය කරගන්නවා. නිර්මාණය වෙච්ච ෆයිල් එක අපි අර අපේ බෝඩ් එකට යොමු කරන්න ඕනේ. ඒ ඩෙවලොප්මන්ට් බෝඩ් එකට යොමු කරන්න ඕනේ. මෙන්න මේ වගේ ක්‍රියාවලියක් අපි මේ වගේ දෘඩාංග සහ මෘදුකාංග අපිට අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ සංවර්ධන පූර්වක ඩෙවලොප්මන්ට් බෝඩ් එකක්. මේක මයික්‍රෝබිට් මයික්‍රෝ කන්ට්‍රෝලර් බෝඩ් එකක්. මේ බෝඩ් එක බොහොම වැඩියෙන් බහුලවම භාවිත කරන බෝඩ් එකක්. ලෝකේ බොහෝ රටවල් පොඩි පන්තිවල ළමයින්ටම භාවිත කිරීමට යොදලා තියෙනවා. ඒ වගේ මේ සමග තියෙන වැඩසටහන් මේන් කළ හැකි කාර්යයන් බහුලව අපිට අන්තර්ජාලයේ සොයා ගන්න පුළුවන්. මේ බෝඩ් එක බැලුවොත් මේ බෝඩ් එකේ මේ තියෙන්නේ ඒ බෝඩ් එක. එහි සම්බන්ධ කළ විට අපිට අපේ අර ID එක යොදාගෙන
මේ embedded board system එකත් එක්ක අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් වෙනවා. මේ වැදගත් බෝඩ් එකක් මොකද මෙහි තියෙනවා sensors ගණනාවක්ම. sensors ගණනාවක්ම අපි අලුතෙන් මේ බෝඩ් එකට embedded system එකට පිටින් සවි කළ යුතු නැහැ. මේ ඇතුළේම තියෙනවා embedded වෙලා තියෙනවා මෙහි අන්තර්ගත වෙලා තියෙනවා sensors ගණනාවක්. මොනවද? මෙහි පුළුවන් උෂ්ණත්වය මයින්. උෂ්ණත්වය අපිට ලබා ගන්න පුළුවන් මේ බෝඩ් එකේ ඒ සෙන්සර් එකක් මගින් බෝඩ් එකට ලබා ගන්න පුළුවන් උෂ්ණත්වය. ඒ වගේම මෙය වෙනස් වෙනවා නම් වෙනස් වෙන කොච්චර හයියෙන් වෙනස් වෙනවද යන්න. මේකේ move වෙන වේගය acceleration අපිට ත්වරණය මෙහෙම සොයා ගන්න පුළුවන්. ඒ වගේම මේ පොළොවේ තියෙන උතුරු දකුණ මාලිමා යන්ත්‍රයක් වගේ උතුරුට කොච්චර අංශ ගාණක් හැදලා තියෙනවද යන්න අපිට සොයා ගන්න පුළුවන්. ඒ වගේ සෙන්සර්ස් ගණනාවක් මෙහි අඩංගු වෙලා තියෙනවා. ආලෝකයේ තීව්‍රතාවය අපිට සොයා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් කුඩා බොත්තම් දෙකක් තියෙනවා. ඒ බොත්තම් දෙක ක්‍රියාත්මක වෙනකොට අපේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් වෙන්න සකස් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන කුඩා LED පහක් එක පැත්තකට බැගින් 25ක කොටුවක් මෙහි තියෙනවා. මේ මගින් අපිට පින්තූරයක් සකස් කරන්න පුළුවන්, අකුරක් සකස් කරන්න පුළුවන්, යම්කිසි හැඩයක් සකස් කරන්න පුළුවන් මේ LED 25 මගින්. ඉතින් මේ වගේ කාර්යයක් කරන ගමන්ම අපේ ඇක්චුවේටර්ස් එක්ක සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් තව ආමතර සෙන්සර්ස් අපිට යොදා ගන්න මෙන්න මෙතන තියෙනවා අපිට ඉන්පුට් අවුට්පුට් වලට සම්බන්ධ කරන්න පුළුවන් කුඩා විදුලිය ගෙන යන්න පුළුවන් පෝට්ස් ගණනාවක් ඒස් තියෙනවා. ඒවට අපිට ඒ පෝට්ස් මගින් අපිට පුළුවන් අනිත් උපකරණ මීට වඩා තව සෙන්සර්ස් සහ ඇක්චුවේටර්ස් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ බෝඩ් එක අපි කුඩා පන්තිවලදී ක්‍රියාත්මක කරන්න යොමු කරලා තියෙනවා. අපි උසස් පෙළ පන්තියේදී මේ බෝඩ් එක නෙමෙයි අපි භාවිත කරන්නේ. උසස් පෙළ පන්තියේදී අපි භාවිත කරන්නේ මේ ඊළඟට අපි පෙන්වන්නේ Arduino Uno කියන බෝඩ් එක තමයි අපි උසස් පෙළ පන්තියේදී ඉගෙනීමට යොදාගන්නේ. මේ තියෙන්නේත් ඒ වගේ බෝඩ් එකක්. මේ බෝඩ් එක සම්බන්ධ කරනවා මේ වගේ USB වයර් එකකින්. USB වයර් එකකින් අපිට පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන්. මෙතන තියෙන මේ පෝට් එකට USB වයර් එක සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ බෝඩ් එකේ අර ඉස්සෙල්ල වගේම තියෙනවා input output ports තියෙනවා. මේ දෙපැත්තේ තියෙන මේ වගේ ports. මෙතන මේ ප්‍රධාන වශයෙන් මෙන්න මෙතන තියෙන්නේ එහෙම නැත්නම් මේ පින්තූරෙත් මේ පෙන්නනවා. මේ තියෙන්නේ මයික්‍රෝ අපේ ප්‍රොසෙසර් එක. මේක මයික්‍රෝ කන්ට්‍රෝලර් පද්ධතිය නිසා මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් නෙවෙයි තියෙන්නේ ප්‍රොසෙසර් එක පමණයි. මේ ප්‍රොසෙසර් එක මගින් අපිට කෝඩ් එකක් ලියලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. ඒ ඇතුළෙමයි එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා වගේම මෙමරි එක ඒ වගේම අනිත්තර සියලුම ක්‍රියාකාරීත්වයන් ඉටු කරන්නේ මෙමරි එක ROM RAM සියලුම දේවල් මේක ප්‍රොසෙස් එකක් මත තමයි සියල්ලම අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මෙහි ක්‍රියාකාරීත්වයට අර බෝඩ් එකේ වගේම මෙතන පොඩි බොත්තමක් තියෙනවා. මේ රීසෙට් බටන් එකක් මෙතන තියෙනවා. මේ රීසෙට් බටන් එක ඔබලා අපිට පුළුවන් මේ පද්ධතිය රීසෙට් කරන්න. ඒ වගේම මෙතන ආයි තියෙනවා විදුලිය ලබා දෙන්න. මේ පද්ධතියට අපේ මේ USB කේබල් එකෙන් අපිට පුළුවන් පරිගණකයට සම්බන්ධ වෙන්න. ඒ වගේම මේ පරිගණකයට සම්බන්ධ වෙන අවස්ථාවේදී පරිගණකයට සම්බන්ධ වෙන වෙලාවේදී පරිගණකය මගින් අපිට මේ බෝඩ් එකට විදුලිය ලබා දෙනවා. එහෙම නැතුව මේ බෝඩ් එක අපි ප්‍රෝග්‍රෑම් කරලා අවසන් වෙලා
යම්කිසි ස්ථානයක ස්ථානගත කරන විට මෙන්න මේ පෝට් එක මගින් මෙතන තියෙන මේ ජැක් එක මගින් විදුලිය ලබා දෙන්න පුළුවන්. එහෙම විදුලිය ලබා දුන්නට පස්සේ මේ බෝඩ් එක අපි මේ මයික්‍රෝප්‍රොසෙසර් එකේ තැන්පත් කරන ලද ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. එහෙම අපි ප්‍රෝග්‍රෑම් එක නිවැරදිව සකස් කරලා තියෙනවා නම් මේ සඳහන් වෙන port input output ports අපිට භාවිතා කරගෙන මේවා භාවිත කරමින් අපිට පුළුවන් sensors එක ගනුදෙනු කරන්න. sensors වලින් එන දත්ත අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ports අපිට පුළුවන් output විදියටත් නම් කරන්න. එහෙම output විදියට නම් කරගෙන ඒ output යටතේ එන යම්කිසි actuator එකක් අපිට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නම් එය ක්‍රියාත්මක කිරීමට මේ ports වලින්ම සම්බන්ධ කරන්න පුළුවන්. මේ දෙපැත්තෙම මේ වගේ ports තියෙනවා. මේ සමහර ඒවා ඇනලොග් යටතේ. ඒ කියන්නේ ඔබ දන්නවා ඩිජිටල් සහ ඇනලොග් කියලා අපේ විදුලියේදී අවස්ථා දෙකක් තියෙනවා. ඇනලොග් විදුලිය බිඳුව සහ එක අතර පවතින එකක් නෙවෙයි. නමුත් ඩිජිටල් සම්බන්ධතාවයන් බිඳුව සහ එක අතර තියෙන සම්බන්ධතාවයක්. ඒ බිඳුව සහ එක අතර තියෙන ඩිජිටල් සම්බන්ධතාවයන් එක ක්‍රියාත්මක කරන උපකරණ තියෙනවා. ඒ වගේම සෙන්සර්ස් තියෙනවා. සමහර සෙන්සර්ස් අපිට ඇනලොග් යටතේ තමයි ලබා දෙන්නේ. සමහර තොරතුරු අපිට ඒ සම්බන්ධ කරන්න වෙනවා ඇනලොග් යටතේ. ඉතින් ඇනලොග් පෝට්ස් වෙනම තියෙනවා, ඩිජිටල් පෝට්ස් වෙනම තියෙනවා. ඉතින් මේවා අපිට ඉන්පුට් කරනවද අවුට්පුට් කරනවද කියලා අපේ කේතෙන් සකස් කරලා දෙන්න පුළුවන් මේ බෝඩ් එකට. ඒ බෝඩ් එකට සකස් කරලා දෙන්නේ කොහොමද? මේ කේබල් එක සවි කරලා අපි මේ මෙමරි එකට ප්‍රෝග්‍රෑම් එකක් ලියලා දෙන්න පුළුවන්. ඉන් ලියලා දුන්නට පස්සුව මේ විදුලිය මේට ලැබී තිබෙන තුරුම ඒ ක්‍රියාවට නංවනවා. ඒ වෙලාවේදී sensors ක්‍රියාත්මක වෙනවා. sensors වලින් ආදායම් ලබා ගන්නවා. ඒ ක්‍රියාත්මක වෙන ආකාරය අනුව ඒවා output එහෙම නැත්නම් actuators ක්‍රියාත්මක කරමින් අපිට ඒ ප්‍රායෝගිකව මේ සිදුවෙන කාර්යය බලන්න පුළුවන්. මේ තියෙන තවත් ඒ වගේ සංවර්ධන පූර්වක් මේ බෝඩ් එකේ තියෙනවා පොඩි වෙනසක් ඔබට බලන්න පුළුවන්. මෙහි තියෙනවා පොඩි තිරයක්. ඩිස්ප්ලේ බෝඩ් එකක් මෙහි තියෙනවා. අනිත් බෝඩ් වලට වඩා වෙනස්. ඒ තිරය මගින් අපිට පුළුවන් අර මයික්‍රෝබිට් එකේ තිබුණේ පොඩි LED bulbs ඊට වඩා මේ තිරය කම්පියුටර් එකක් වගේ අපිට යම්කිසි ප්‍රමාණයකින් කුඩා තිරයක් වගේ අපිට output එක බලන්න පුළුවන්. ඒ වගේම ඒ සිදුවෙන කාර්යයන් අපිට යම්කිසි ප්‍රමාණයකට දර්ශනය වීමක් සිදු වෙනවා. මේ තියෙන්නේ අපිට හදා ගන්න පුළුවන් බෝඩ් එකක්. මේ සුද්‍රපාලක පදනම් වූ මේ සංවර්ධන පූර්ව යටතේ අපිට මෙහිම බෝඩ් එකක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩෙවලොප්මන්ට් බෝඩ් එකක් හදා ගන්න පුළුවන්. Do it yourself. මෙවැනි අපි සකස් කරපු බෝඩ් එකක් මේ අපි විසින්ම සකස් කරපු බෝඩ් එකක් ඔබට පෙන්වන්න. මේ බෝඩ් එක ගත්තොත් මේ තියෙන්නේ අපේ ප්‍රොසෙසර් එක. ඒ වගේම මේ දෙපැත්තේ තියෙනවා input output ports. ඒ වගේම මේ කොටස නම් අපි පරිගණකයට සම්බන්ධ කරන කොටසක්. ඒක අපි මිලදී ගත්ත කොටසක්. අනිත් සියලුම සර්කිට් එකම අපිම සකස් කරගන්න පුළුවන් බෝඩ් එකක්. මේ LED බල්බ් යොදාගෙන තියෙනවා. මේ LED බල්බ් මගින් අපිට පුළුවන් මේ 8ක් තියෙනවා. මේ 8 මගින් කියවෙන්නේ බයිට් එකක තියෙන අගයන් දිස් වෙන තමයි අපි මේ 8ක් යොදලා තියෙන්නේ. මේ බිට් 8 සඳහා තමයි බල්බ් LED බල්බ් අපි 8ක් යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ එකේ ස්ථානයේ එක ඒවා කොහොමද, දෙක ඒවා, හතර ඒවා, අට ඒවා, ඒ වගේ ස්ථාන ටික අනුව අපි හිතමු 255 යදුවොත් මේ බල්බ් 8ම පත් වෙන ගන්නවා. බිඳුව යදුවොත් එකක්වත් පත් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ දිමේ සංඛ්‍යා අනුව මේ බල්බ් පත් වීම අපිට බලන්න පුළුවන්. ඉතින් අපිට
මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ බෝඩ් එක මගින්. ඒ නිසා හරි වැදගත් වෙනවා මේ වගේ බෝඩ් එකක් අපිට හදා ගන්න පුළුවන් නම් අපිට පරිගණකයේ ඇතුළේ ක්‍රියාත්මක වෙන අයුරු ඉතා හොඳින්ම බලා ගන්න පුළුවන් මේ LED බල්බ් 8 මගින්. ඒ වගේම මේ බෝඩ් එකකටත් අපි මේ input output pin මගින් අර ඉස්සෙල්ලා අපි කිව්වා වගේම sensors ඒ වගේම actuators සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කාර්යයන් ඉරසම ක්‍රියාත්මක කරන්න පුළුවන්. සමහර විට Arduino board වගේ ලිහිසින් නෙවෙයි ටිකක් අමාරු වෙන්න පුළුවන් මේ කේතය. නමුත් ඒ කාර්යයන් සියල්ලම මේකනුත් කරන්න පුළුවන්. මයික්‍රෝ ප්‍රොසෙසර් සහිත බෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. මේකට අපි කියනවා Raspberry Pi කියලා. මේ Raspberry Pi development board එක තියෙන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් යන්ත්‍රයක්. මේ chip එක මයික්‍රෝ ප්‍රොසෙසර් එකක්. ඉස්සෙල්ලා මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට වඩා මෙහි වෙනස මොකක්ද කියලා අපි බලමු. අපි ඉස්සෙල්ලා කතා කරා මෙහි මෙමරි එක ඒ වගේම අනිත් ක්ලොක් ඒ වගේ එහෙම නැත්නම් IO port සම්බන්ධ වීම ඒ සියලුම කාර්යයන් මේ process එකකින් ඒ වගේම RAM ROM දෙක වෙනෙනම ඒවා වෙන් වෙනවා මේ process එකකින්. බොහෝ විට RAM එක වෙනම පවතිනවා. ඒ RAM එකට අපිට වෙනත් RAM එකක් යොදලා අපිට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එක ප්‍රමාණවත් නොවනවා නම් මේ RAM එක ඊට වඩා වැඩි RAM එකක් මෙහි යොදන්න හැකියාව තියෙනවා. අපි මීට වඩා විශාල වූ බෝඩ් එකක් ආයි ගැනීමේ අවස්ථාවක් වෙන්නේ මේ වගේ අවස්ථාවකදී. ඒ කියන්නේ අපිට යෙදෙන ප්‍රෝග්‍රෑම් එකේ විශාලත්වය අනුව මේ RAM එක යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ අපි ඉස්සෙල්ලා කතා කරපු Arduino board එක තිබෙන මෙමරි එක කුඩා ප්‍රෝග්‍රෑම් එකක් යොදා ගන්න පුළුවන්. ඒ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරන්න අපිට ඉඩම දිනම් මේ ඩෙවලොප්මන්ට් බෝඩ් එක අපිට ප්‍රමාණවත් නොවෙනවා. අපේ ප්‍රෝග්‍රෑම් එක විශාල එකක් වෙනවා නම් අපිට සිදු වෙනවා වෙනින් බෝඩ් එකක් ගන්න. මෙහි ඊළඟ බෝඩ් එක අපිට ලබා ගන්න පුළුවන්. ඒ බෝඩ් එක මීට වඩා මෙමරි එක වැඩි. මීට වඩා තව මේ පෝට්ස් වැඩි වෙනවා. එතකොට අපිට වැඩි කාර්යයක් කරන්න පුළුවන් එවැනි බෝඩ් එකකින්. නමුත් මේ වගේ පද්ධතියක මේ වගේ බෝඩ් එකක ඒ වගේ තව එකකට යන්න ඕනේ නැහැ මෙමරි සම්බන්ධව ගැටලුවකදී අපිට මෙමරි එක වැඩි කරගන්න පුළුවන්. මේ මතකය තව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ බෝඩ් එකේ අපිට ඉස්සලා වගේම කම්පියුටරට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කම්පියුටර් සම්බන්ධ කරගෙන මේ කම්පියුටරයක් විදිහටම ක්‍රියාත්මක කරන එකක්. මේකට අපිට තොරතුරු ඇතුල් කරන්න පුළුවන්. ඒ ඉස්සලා වගේම මේ ක්‍රියාකාරීත්වය අර වගේම ඉටු කරන්න පුළුවන්. එසේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක මත අපිට ප්‍රෝග්‍රෑම් එකක් ඇතුල් කරලා ඒ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරවන්න පුළුවන්. එතකොට තියෙන වෙනස තියෙන්නේ එකම වෙනස මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක තියෙන සියලුම උපකරණ එකට එකතු වෙලා තියෙන තත්ත්වය මේකේ නැහැ. ඒක තමයි ප්‍රධානම වෙනස. මේක තමයි හැබැයි අපි ඔබේ පන්තියේදී ඉදිරියේදී ක්‍රියාත්මක කරන යන බෝඩ් එක. මේ තියෙනවා අපි ඉස්සෙල්ලත් කියව පරිදිම මේ ප්‍රොසෙසර් එක මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් නෙවෙයි. එතකොට මේක ප්‍රොසෙසර් එකක්. මේ ප්‍රොසෙසර් එකේ අර ඉස්සෙල්ලා වගේ අපි කතා කරපු විදිහටම මේ අඩංගු වෙනවා RAM එක. මේ RAM එකට අපිට කෝඩ් එකක් ලියන්න පුළුවන්. ඒ කෝඩ් එක ලියලා අපිට පුළුවන් යම්කිසි සෙන්සර්ස් වලින් යම්කිසි තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ සෙන්සර් එකෙන් අපිට පුළුවන් යම්කිසි වස්තුවක් අපි ආසන්නයේ කොච්චර ආසන්නයේ වස්තුවක් සම්බන්ධ වෙලා තියෙනවද? අපි ඉදිරියේ මොකක් හරි දෙයක් යනවා නම් ඒ ස්ථානයට ඇති දුර මෙයා ගණනය කරලා දෙනවා. පින් 4ක් මෙහි අඩංගු වෙනවා. ඒ පින් 4 මගින් මේ සෙන්සර් එකට විදුලිය ලබා දීම සඳහා පින් 2ක් අඩංගු වෙනවා. ඒ විදුලිය ලබා දෙන පින් දෙකෙන් එකක් ධන සහ ඍණ අග්‍ර දෙක සඳහා, ඊටු දෙක මේ තියෙන data
මේකට විදුලිය ලබා දීම ඩේටා සම්බන්ධව පින් දෙකක් තියෙන්නේ. ඒ මගින් මේකෙන් ලැබෙන තොරතුරු අපේ මේ බෝඩ් එකට ලබා ගන්න පුළුවන්. අපි හිතමු මෙවැනි එකකින් අපි යම්කිසි තොරතුරක් ලබා ගත්තා නම් ඒ ලබාගත් තොරතුරු අනුව අපිට තව අපේ තියෙන input output pin අපි මේ සකස් කළා. input output pin වල එක pin එකක් හෝ කීපයක් අපි භාවිත කරලා මේන් තොරතුරක් එළියට ගෙන්න පුළුවන්. ඒ ලබාගත් තොරතුරු අනුව actuators ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි හිතමු මෙතෙන්දී අපිට දොරක් වහන්න අරින්න මේ මෝටරෙන් නම් මෙතන තියෙන මෝටරයක් ඒ මෝටරේ ප්‍රමාණවත් නෙවෙයි. නමුත් කුඩා දෙයක් අපිට ෆෑන් එකක් කරකවන්න නම් ලේසියෙන් මේ මෝටරය යොදා ගන්න පුළුවන් කුඩා ෆෑන් එකකට. නමුත් මීට වඩා විශාල මෝටරයක් එක්ක අපි මේ දොරක් අපේ කාමරයක තියෙන දොරක් අපිට අරින්න වහන්න යොදා ගන්න පුළුවන් මේ පින් එකකින් එන විදුලිය. අපි මේ පින් එක එන විදුලිය අපි යොදාගත්තේ ඩිජිටල් පින් එකක් නම් වෝල්ට් 5 යටතේ තමයි මේ පින් වලින් විදුලිය ලැබෙන්නේ. ඒ වෝල්ට් 5ක ප්‍රමාණයෙන් එන විදුලිය අපිට පුළුවන් වැඩි කරන්න. ඒ විදුලිය වැඩි කළා අපිට පුළුවන් මේ බල්බයක් පත්තු කරන්න. එහෙම නැත්නම් මෝටරයක් කරකවන්න, විශාල මෝටරයක් කරකවන්න. එහෙම නැත්නම් තවත් ක්‍රියාවලියකට සම්බන්ධ කරන්න ඒ ඇක්චුවේටර් එකක් ක්‍රියාත්මක කිරීමට අපිට සලස්වන්න පුළුවන්. ඒ මෙන්න මේ පෝට්ස් වලින් අපේ අවස්ථාව අනුව මේ පෝට් සැලසුම් කළා අපේ ප්‍රෝග්‍රෑම් එක සකස් කරන්න ඕන. ඒ පෝට් සකස් කරන විට අපි මුලින්ම අපේ ප්‍රෝග්‍රෑම් එකේ ලියන්න ඕනේ මේ පෝට් එක එක පින් එක අපි යොදාගන්නේ මොන කාර්යයක් සඳහාද කියලා. මේ තියෙනවා මේ පින් මෙතන තියෙනවා ඇනලොග් පින්ස් 6ක්. ඒ නම් කරලා තියෙනවා ඇනලොග් A0 සිට A1, A2, A3, A4, A5 ලෙස පින් 6ක් එහි සම්බන්ධ කරලා තියෙනවා. ඒ මගින් අපිට පුළුවන් යම්කිසි විදුලියක් ඇනලොග් සහිත විදුලියක්, ඒ කියන්නේ 0 සහ 1 කියන ඩිජිටල් වර්ගයේ නෙවෙයි ඇනලොග් විදුලියක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ විදුලිය එක්ක ඉන්පුට් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් අවුට්පුට් වෙන්නත් පුළුවන්. අපේ අවස්ථාවේ අනුව ඒ පින් අපිට සකස් කරගන්න පුළුවන්. ඉන් අනතුරුව ඊට උඩින් තිබෙනවා අපේ මේ බෝඩ් එකෙන් විදුලිය එළියට ගන්න අවශ්‍ය නම් ධන සහ ඍණ අග්‍රයන් යටතේ විදුලිය ලබා ගන්න අපිට පුළුවන් මේ පෝට්ස් වලින්. මෙතන තියෙන පෝට්ස් වලින් එහි එක පෝට් එකක් තියෙනවා වෝල්ටේජ් වෙනස් වෙච්ච වෙනත් වෝල්ට් 5 තියෙනවා, වෝල්ට් 3 තියෙනවා. මේ විදිහට පෝට්ස් වෙනම අපිට විදුලිය ලබා ගැනීමට සකස් කරගන්න පුළුවන්. හැබැයි මෙහි ඍණාග්‍රය පොදුවේ අපිට වෙනම ලබා ගන්න පුළුවන්. මේ ග්‍රවුන්ඩ් කියලා මේ සඳහන් වෙනවා ඒ අකුරු තුනකින්. ඒ පෝට් එක යටතේ අපිට ඍණාග්‍රය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තේ අපිට තියෙනවා පින් 0 සිට 13 දක්වා අංක කරන ලද පින් 14ක්. මේ පින් සියල්ලම ඩිජිටල් පින් වෙනවා. ඩිජිටල් ඒ කියන්නේ 0 සහ 1 කියන තත්ත්වයන් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපිට විදුලියක් ලබා දෙනවා නම් ඒ කියන්නේ වෝල්ට් 5 තත්ත්වය තමයි එළියට එන්නේ. 5 වෝල්ට්ස් අපිට ලැබෙනවා 1 කියන අවස්ථාව. 0 කියන අවස්ථාව විදුලියක් ඇත්තෙම නැහැ. වෝල්ටේජ් එක 0 විදියට අපිට ලබා ගන්න පුළුවන්. එතකොට එය මේ පෝට්ස් 14ත් මේ අග්‍ර 14ත් අපිට පුළුවන් අපිට අවස්ථාවේ අනුව නම් කරලා පෝට්ස් අපි යොදාගන්නේ මේ බෝඩ් එකට මේම ප්‍රොසෙසර් එකට තොරතුරු ඇතුල් කිරීමට යොදා ගන්නවද එහෙම නැත්නම් තොරතුරු පිට කරන්න යොදා ගන්නවද කියලා අපිට මේ පින් සැලසුම් කරගන්න පුළුවන්. මුලින්ම ප්‍රෝග්‍රෑම් එක සකස් කිරීමේ ආරම්භයේදීම මේ පින් නම් කිරීම අපි සිදු කළ හැකියි. ඒ පින් මොකද්ද සිදු වෙන්නේ?
තොරතුරු ඇතුල් කරනවද එහෙම නැත්නම් තොරතුරු පිට කරනවද යන්න අපිට සැලසුම් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් මේ අග්‍ර මේ පින් සියල්ලම අපේ අවශ්‍ය පරිදි ඒ විදිහට යොදා ගන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කරා මේ කොහොමද මයික්‍රෝ කන්ට්‍රෝලර් සිස්ටම් එකක් භාවිත කරන්නේ. එහි වර්ග දෙකක් තියෙන බව අපි සාකච්ඡා කරා. මයික්‍රෝ ප්‍රොසෙසර් සහ මයික්‍රෝ කන්ට්‍රෝලර් වර්ග දෙකක් තියෙනවා මේ ඩෙවලොප්මන්ට් බෝඩ්. ඒ එම්බෙඩඩ් සිස්ටම් එක මේ වර්ග දෙකම තියෙන්න පුළුවන්. එතකොට මේ මයික්‍රෝ ප්‍රොසෙසර් වර්ගයේ එක බෝඩ් එකක් තමයි අපි අන්තිමට සාකච්ඡා කරේ. මේ වගේම අපි ඔබේ පන්තියේදී මේ ඉදිරියට අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ මේ Uno වර්ගයේ Arduino Uno වර්ගයේ ඩෙවලොප්මන්ට් බෝඩ් එකක්. ඒ බෝඩ් එක මේ වර්ගයේ නෙවෙයි මයික්‍රෝ කන්ට්‍රෝලර් වර්ගයේ එකක්. එතකොට මයික්‍රෝ කන්ට්‍රෝලර් වර්ගයේ බෝඩ් එකක් එක්ක අපි ඉදිරියේදී වැඩ කටයුතු කරන්න ඊළඟ පාඩම් වලදී අන්තර්ගත කරනවා. දැන් මේ ආරම්භයේ සිට අපි බැලුවොත් ඔබ දන්නවා වොෂින් මැෂින් එක එහෙම නැත්නම් රෙදි සෝදන යන්ත්‍රයක ක්‍රියාත්මක වෙන ආකාරය. ඒ ක්‍රියාත්මක වෙන ආකාරය අපි බැලුවා. ඒ යන්ත්‍රයක අන්තර්ගත වෙලා තියෙනවා එම්බෙඩඩ් වෙලා තියෙනවා මේ කුඩා එක්තරා සර්කිට් එකක්. අපි ඒක තමයි අපි මේ කිව්වේ එම්බෙඩඩ් සිස්ටම් කිව්වේ. එතකොට මේ එම්බෙඩඩ් සිස්ටම් මේකේ තියෙන කුඩා පරිගණක කොටසක්. ඒ මගින් තමයි එයා පරිගණකයක වගේ ක්‍රියාවලියක් ඉතා කුඩා සර්කිට් එකක් මගින් ඉතා කුඩා බෝඩ් එකක් මගින් මේ කාර්ය සියල්ල ඉටු කරලා දෙනවා. එසේ ඉටු කරන හැකියාව ලැබුණේ කුඩා ප්‍රොසෙස් එකක් එහි අන්තර්ගත වෙනවා. ඒ ප්‍රොසෙස් එකකින් ඔබ දැනගත්තා මීට පෙර ඒට සම්බන්ධ කරන්න පුළුවන් සෙන්සර්ස්. ඒ සෙන්සර්ස් වලින් යම්කිසි තොරතුරු ලබා ගන්න පුළුවන්. වොෂින් මැෂින් එකේ නම් අපිට ලබා ගන්න ඕනේ බර පිළිබඳව රෙදි වල බර පිළිබඳව මිනුමක්. ඒක මෝටරය කරකවන්න තියෙන අපහසුතාවය, ඒට ගත යන විදුලිය ප්‍රමාණය මත ඒ යම්කිසි අගයක් ලබා ගන්න පුළුවන් මේ ප්‍රොසෙස් එකට. එහෙම එක්තරා සෙන්සර් එකක් මගින් ඒ විදිහට මේ බෝඩ් එකට තොරතුරු ලබා ගන්න පුළුවන්. එම්බෙඩඩ් සිස්ටම් එකට තොරතුරු ලබා ගන්න පුළුවන්. එතෙන්දී එම තොරතුරු මත මේ ප්‍රොසෙස් එක ක්‍රියාත්මක වෙනවා. ප්‍රොසෙස් එක ක්‍රියාත්මක වෙලා අවශ්‍ය තීරණ ගන්නවා. ඉන්න අනතුරුව අපි ඊළඟට සිදුවන කාර්යය මොකද්ද? අපි තෝරාගත් ප්‍රමාණයකට වතුර ලබා දීම. ඒ ලබා දෙන විට ටැප් එකක් විවෘත කළ යුතුයි. වතුර ටැප් එක විවෘත කරන්න ඕනේ. වතුර ටැප් එක විවෘත කරන්න මොකද්ද කළ යුත්තේ? ඒ ටැප් එකක් ඉබේ ක්‍රියාත්මක වෙන විදුලියෙන් ක්‍රියාත්මක වෙන ටැප් එකකට අර අපේ එක පින්නයක් කරහා මේ බෝඩ් එකේ තියෙන එක පින්නයක් කරහා තොරතුරු ලබා විදුලියක් ලබා දෙනවා. ඒ ප්‍රතිදානය ලබා දෙනවා. ඒ විදුලිය ගමන් කළා අර ටැප් එක විවෘත කිරීම සිදු වෙනවා. මේ ටැප් එක විවෘත කරන පසු දැන් විදුලිය අණුව ටැප් එක ක්‍රියාත්මක වෙන ටැප් එකක්. ඒ විදුලිය ලැබුණ පසු ඒ විවෘත වෙනවා. දැන් වතුර ගලාගෙන එනවා මේ යන්ත්‍රයට. යන්ත්‍රයට වතුර ගලාගෙන ආවට පසුව තව සෙන්සර් එකක් දැන් මේ අතරතුරේ ක්‍රියාත්මක වීම පවතිනවා. ප්‍රොසෙස් එක මේ අතරතුරේ ක්‍රියාත්මක වීම පවතිනවා. අනිත් සෙන්සර් එකේ තොරතුරු මොනවද කියලා සොයමින් පවතිනවා. මොකද්ද ඒ තොරතුරු? ජල මට්ටම මොකද්ද කියලා සොයමින් පවතිනවා. ඒ ජල මට්ටම අපිට අපි අපේක්ෂා කරන අපි යොදපු ජල මට්ටම එහෙම නැත්නම් ඒ යන්ත්‍රය පිර යුතුයයි තීරණය කරන ලද ජල මට්ටම දක්වා පිරෙනවද නැද්ද කියන එක ඒ සෙන්සර් එකෙන් අපිට මේ බෝඩ් එකට ලබා දෙනවා. මේ බෝඩ් එකට එම්බෙඩඩ් සිස්ටම් එකට ඒ ලබා දෙනවා ඒ සෙන්සර් එක මගින්. ඒ තොරතුරු ලැබුණාම ප්‍රොසෙස් එකේ ඊළඟ කාර්යය මොකද්ද? ප්‍රොසෙස් එකේ අපි මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තිබුණොත් ඒ ලියලා තියෙන්න ඕනේ. ඊළඟට අර විදුලියෙන් ක්‍රියාත්මක වුණු ටැප් එක නැවත විදුලියෙන් විසන්ධි වීමක් සිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අර ඇක්චුවේටර් එක
ක්‍රියාත්මක වීම දැන් නවත්විය යුතුයි. ඒ විදුලිය තිබෙන තුරේ ටැප් එක අරනවා නම් දැන් විදුලිය ඉවත් වුණ පසුව ඒ ටැප් එක ආපහු වසා දැමෙනවා. ඉතින් ජලය සැපීම නවතිනවා ඒ ආකාරයෙන්. ඉන් අනතුරුව දැන් මේ යන්ත්‍රය කරකැවීමට අවශ්‍යයි. එතකොට කරකවන මෝටරයට දැන් විදුලිය ලබා දෙන්න කියලා අපි තව අවුට්පුට් පින් එකකින් විදුලිය ලබා දෙන්න ඕනේ. ඒ විදුලිය ලබා දුන්න පසු ඒ මෝටරේ කරකැවෙන්න ගන්නවා. ඒ කරකවන ආකාරයෙන් එක්ක දෙපසට කරකැවෙන්න එහෙම නැත්නම් එක පැත්තකට පමණක් කරකැවෙන්න ඒ ක්‍රියාවලිය ඒ සෙන්සර්ස් මගින් ඒ අපේ පින්ස් මගින් ලබා දීලා මේ ඇක්චුවේටර් එක මොකද්ද මෝටරය කරකැවීම සිදු වෙනවා. ඉන් අනතුරුව අපි මේ අවශ්‍ය ප්‍රමාණය අනුව ඒ කාලයක් මැනීමට සිදු වෙනවා. ඒ කාලය මයින්නවා ඒ අතරතුර කොච්චර කාලයක් දැන් ඔන්න කරකවන්න ගත්තද කියලා. ඒ කරකවපු කාලය සොයාගෙන අපි අපේක්ෂා කරන ඒ අපි රෙදිසෙදීමට යොදපු ප්‍රමාණය අනුව ඒ කරකවන කාලය සමහරට අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ කාලය කරකැවීමෙන් පසුව ඒ නවත්තන්න කටයුතු කරන්නේ කොහොමද? අර මෝටරේට එහෙම නැත්නම් ඇක්චුවේටර් එකට විදුලිය සැපයවපු ඒ පින් එක දැන් වසා දැමෙනවා. ඒ කියන්නේ බිඳුවේ එකේ තිබුණා නම් ආයෙත් බිඳුව බවට පත් කරනවා. එක මගින් තමයි අපි සමහරට ඇනලොග් නොවෙනව නම් ඒ පින් එක යොදා තියෙන්න පුළුවන්. දැන් බිඳුව බවට පත් වෙනවා. එතකොට මේ මෝටරේ කරකැවීම නවතිනවා. දැන් ආපහු ටැප් එක අරින්න ඕන වතුර ඉවත් කිරීමේ ටැප් එක දැන් ආයේ විවෘත කරන්න ඕන. ඒ විවෘත කිරීම කර වතුර ඉවත් කරනවා. වතුර ඉවත් වුණායයි තව සෙන්සර් එකකින් අවබෝධ කරගන්න ඕන. ඉන් අනතුරුව ඒ නැවත පිරිසිදු වතුර ඇතුල් කළ යුතුයි. මේ වගේ ක්‍රියාවලියකට මේ වොෂින් මැෂින් එක එහෙම නැත්නම් රෙදි සෝදන යන්ත්‍රය ඇතුලේ ඔටෝ ක්‍රියාත්මක වෙන රෙදි සෝදන යන්ත්‍රයක් ස්වයංක්‍රීය ක්‍රියාත්මක වෙන රෙදි සෝදන යන්ත්‍රයක ඔය වගේ එම්බෙඩඩ් සිස්ටම් එකකින් ක්‍රියාත්මක විය යුතුයි. ඉතින් ඔය වගේ අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අපි ඊළඟ වැඩසටහන වලදී සකස් කරමු. එසේ ඊළඟ වැඩසටහන වලට සම්බන්ධ වෙන්නයි ඔබට ආරාධනා කරමින් අද වැඩසටහන මෙයින් අවසන් කරමු. එහෙමනම් ආයුබෝවන්.